ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝක සෙවීමේදී අපගේ සූර්යයා වැනි තාරකා වටා භ්‍රමණය වන පෘථුවිය ආකාරයේ ග්‍රහලෝකවල පැවැත්ම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට විද්‍යාඥයන් උත්සාහ කරනවා. එවැනි පාෂාණමය ග්‍රහලෝකවල පෘථුවියට ආසන්න අරයක්, ස්කන්ධයක් සහ මතුපිට දියර ජලය පැවතීමට තරම් උණුසුමකුත් පැවතිය යුතු වෙනවා. ඉහත කරුණු සහ තවත් හිතකර සාධක ඇති බවට සැක කෙරෙන ග්‍රහලෝක කිහිපයක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන් පසුගිය කාලයේ සමත් වුණා. TRAPPIST 1D, PROXIMA CENTAURI B එවැනි ග්‍රහලෝක වෙනවා. මේ ඔක්කොම අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝක. ඒවා ඔවුන්ට අයත් තාරකා වටා හැබිටබල් සෝන් යන ප්‍රදේශය තුල කක්ෂගත වෙලා තියෙනවා. හැබිටබල් සෝන් නැත්නම් වාසයට සුදුසු කලාප කියන්නේ තාරකාවකට ජීවය සඳහා ආධාර කළ හැකි කක්ෂීය දුරෙන් ආවරණය වන කලාපයට. ඒ කලාපය තුල පිහිටන ග්‍රහලෝකයට ජලය ද්‍රව අවස්ථාවේ පවත්වාගෙන යන්න පුළුවන්. පෘථුවිය තුල ජීවය පවත්වාගෙන යාම සඳහා ද්‍රව ජලය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේම පිටස්තර ග්‍රහලෝකත් ජීවය පවත්වා ගැනීම සඳහා ද්‍රව ජලය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකන බවට උපකල්පනය මත හැබිටබල් සෝන් නැමැති ප්‍රදේශ අර්ථ දක්වනවා. හැබිටබල් සෝන් කියන්නේ ගතානුගතික එහෙත් නිරීක්ෂණය සඳහා ප්‍රයෝජනවත් වන අර්ථ දැක්වීමක්. ග්‍රහලෝකයක මතුපිට උෂ්ණත්වය සඳහා තම කක්ෂීය චලිතය දක්වන තාරකාවට පවතින දුර එකම සාධකය ලෙස පවතින්නේ නැහැ. වායුගෝලීය හරිතාගාර වායූන් පරාවර්තනය, වායුගෝලීය හෝ සාගර සංසරණය, අභ්‍යන්තර ශක්ති ප්‍රභව වැනි බොහෝ සාධක හමුවේ ග්‍රහලෝකයක මතුපිට උෂ්ණත්වය ද්‍රව මට්ටමින් ජලය පවත්වා ගැනීම සඳහා උපකාරී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අභ්‍යන්තර ශක්ති ප්‍රභවයන්ට ජලාශවල ජීවය පවත්වාගෙන යාමට හැකියාව තිබෙන නිසා ජීවයක් හටගන්න හැබිටබල් සෝන් එක තුලම ග්‍රහයෙක් තිබෙන්න ඕන නැහැ. පෘථුවියට සමාන ග්‍රහලෝක සෙවීම පහසු දෙයක් නෙමෙයි. ඒවා හමුවීමේ සම්භාවිතාවත් අඩුයි. පිටස්තර ග්‍රහලෝක ද්‍රව ජලය තිබුණා කියලා ඒක පෘථුවියට සමාන ග්‍රහලෝකයක් වෙන්නේ නැහැ. ද්‍රව ජලය ඇතුළුව ජීවයට ඉවහල් වන තවත් බොහෝ සාධක පෘථුවියේ තිබෙනවා. ඒත් පෘථුවියට සර්වසම උන් නෑ කියලා පිටස්තර ග්‍රහලෝක ජීවය පවතින්නේ නෑ කියන්නත් බැහැ. මූලික සාධක සපුරා තියෙනවා නම් ජීවයේ ගිනිසුළු යන්තමින් හෝ එවැනි ග්‍රහලෝක දැල්වෙමින් තිබෙන්න පුළුවන්. ඒ අනුව ජීවයට සුදුසු ග්‍රහලෝක සොයාගෙන යාමේ චාරිකාවේදී දැඩි කොන්දේසි පනවා ගැනීමෙන් අධ්‍යයන වපසරිය සීමා වෙන්න පුළුවන්. සමහර විට අපි සොයන ජීවය දන්නේම නැතුව මගහැරෙන්න පුළුවන්. නික්කු මදුසූදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා අපූරු විසඳුමක් විද්‍යාවේ දැනුම් පද්ධතියට එකතු කර තිබෙනවා. නික්කු මදුසූදන් දැනට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අයත් තාරකා විද්‍යා ආයතනයේ තාරකා භෞතික විද්‍යාව සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිර ග්‍රහයන් පිළිබඳව හදාරනවා. ඔහු ඇතුළු කණ්ඩායම ජීවය පැවතිය හැකි බවට සැක කෙරෙන අලුත් ග්‍රහලෝක කාණ්ඩයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා පෘථුවියට සමාන බාහිර ග්‍රහලෝකවලට වඩා සුලභ බවත් අධ්‍යයනය කිරීම සඳහා පහසු විය හැකි බවත් ඔවුන් විශ්වාස කරනවා. අලුත් ග්‍රහලෝක කාණ්ඩය පෘථුවියට වඩා විශාල ඒත් නෙප්චූන් ග්‍රහයාට වඩා කුඩා ග්‍රහලෝක ලෙස සැලකෙනවා. ඒවා සමුද්‍රීය ග්‍රහලෝක වන අතර හයිඩ්‍රජන් වායුවෙන් පොහොසත් වායුගෝලයක් තිබෙනවා. ද්‍රව ජලය පවතින හේයින් ජීවයට හිතකර උෂ්ණත්ව පරාසයක් මේ සමුද්‍රීය ග්‍රහයන්ට තිබෙනවා. නික්කු මදුසූදන් ඇතුළු කණ්ඩායම හයිසියන් ලෝක වශයෙන් මේ ග්‍රහලෝක කාණ්ඩය නම් කර තිබෙනවා. හයිඩ්‍රජන් සහ සාගරය යන අර්ථ දෙකම හයිසියන් යන වචනය තුල අන්තර්ගත වෙනවා. ඔවුන් පවසන පරිදි මේ ග්‍රහලෝකවල විශාලත්වය පෘථුවිය මෙන් දසගුණයක් පමණ වෙන්න පුළුවන්. ඒ අනුව මීට කලින් ජීවයට සුදුසු ස්ථාන ලෙස සැක කළ ඕනෑම ග්‍රහලෝකයකට වඩා හයිසියන් ලෝක විශාල වෙනවා. පර්යේෂකයන් හයිසියන් ග්‍රහලෝකවල හැබිටබල් සෝන් එක ගැනත් අධ්‍යයනය කරනවා. එහිදී හයිසියන් ග්‍රහලෝකවල හැබිටබල් සෝන්හි පරාසය භෞමික ලෝකවලට වඩා විශාල බව අනාවරණය කරගෙන තියෙනවා. හයිසියන් ග්‍රහලෝකවල සමතුලිතතා උෂ්ණත්වය සෙල්සියස් අංශක 227ක් තරම් ඉහළ වෙන්න පුළුවන්. එය භෞමික ග්‍රහලෝකවලට වඩා බෙහෙවින් ඉහළ උෂ්ණත්වයක් වෙනවා. ඒ වගේම මෞතාරකාවේ සිට කක්ෂගතව ඇති දුර ප්‍රමාණය අනුව හයිසියන් ග්‍රහලෝකවල ගතිගුණ වෙනස් වෙන්නත් පුළුවන්.
සමහර හයිසියන් ග්‍රහලෝක තම තාරකාවට ඉතා ආසන්නව කක්ෂගත වෙනවා. ඒ ග්‍රහලෝකවල එක පැත්තකට සැමදා දැවෙන උණුසුමක් සහිත දහවලකුත් අනෙක් පැත්තට සදාකාලික අඳුරකුත් හිමි වෙනවා. තාරකාවට මුහුණලා තියෙන පැත්තේ සමුද්‍රය ඉතා උණුසුම් හේයින් ජීවය පැවතීම අසීරුයි. ඒ වුණත් අනෙක් පැත්ත සාපේක්ෂව සෞම්‍ය පරිසරයක් පවතින නිසා ජීවය ගැන බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. මව් තාරකාවෙන් දුරස්ව කක්ෂගත වෙලා තිබෙන ග්‍රහලෝකවලට අදාළ තාරකාවෙන් පිටවන විකිරණ ළඟා වෙන්නෙත් අඩුවෙන්. ඒ වගේ ආන්තික පරිසරයක් සහිත හයිසියන් ග්‍රහලෝකවල ජීවය පැවතිය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේවා වඩා ශීතල හයිසියන් ග්‍රහලෝක ලෙස හඳුන්වන්න පුළුවන්. මව් තාරකාවෙන් වඩාත් ඈතින් පිහිටි හයිසියන් ග්‍රහලෝකවලට ද්‍රව තත්වයෙන් ජලය පවත්වා ගැනීම සඳහා අභ්‍යන්තර තාත්ප ප්‍රභව උපකාරී වෙන බව සිතන්න පුළුවන්. ජීවයට සුදුසුකම් ලැබීම සඳහා මව් තාරකාවේ සිට සුදුසු දුරකින් පැවතිය යුතුයි කියන අත්‍යවශ්‍යතාවත් එතනදී බිඳී වැටෙනවා. ජීවයේ පැවැත්ම පෙන්නුම් කරන මැනිය හැකි ඕනෑම සංසිද්ධියක් බයෝ සිග්නේචරයක් ලෙස හඳුන්වනවා. එය මූලද්‍රව්‍යයක්, සමස්ථානිකයක්, අණුවක් හෝ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නික්කු මදුසූදන් ඇතුළු කණ්ඩායමේ ඊළඟ අරමුණ වන්නේ හයිසියන් ග්‍රහලෝකවල එලෙස මැනිය හැකි ජෛවීය සංසිද්ධියක් පවතිනවාද යන්න සොයා ගැනීමයි. එවිට අනාගත ගවේෂණයේවලදී හයිසියන් ග්‍රහයකුගේ ජීව අජීවී බව දුරතියාම හඳුනගන්න පුළුවන්. පෘථිවිය සැලකීමේදී ඔක්සිජන්, මිතේන් වායු බයෝසිග්නේචරයක් ලෙස ක්‍රියා කළත් එම වායුන් හයිසියන් ග්‍රහලෝකවලදී අජීවී ක්‍රියාවලි හරහා නිපද වෙන පසුබිමක් තිබෙනවා. ඒ නිසා පෘථිවියේ සලකන ඇතැම් බයෝසිග්නේචරයන් හයිසියන් ලෝකවලට වළංගු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් පෘථිවියේ ජීවීන් අතර පවතින පරිවෘත්තීය ක්‍රියාවලීන් මගින් ද්විතීයික සංයෝග ගණනාවක් නිපදවන අතර ඒවා හයිඩ්‍රජන් පොහොසත් වායුගෝලය තුල පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඩයිමෙතිල් සල්ෆයිඩ්, ඩයිමෙතිල් ඩීසල්ෆයිඩ්, මෙන්තේනියෝල්, කාබොනිල් සල්ෆයිඩ් ඒ සඳහා උදාහරණ වෙනවා. හයිසියන් ලෝක සඳහාත් පිළිගත හැකි බයෝසිග්නේචරයන් ලෙස කලින් කිව්ව රසායනික සංයෝග යොදා ගන්න පුළුවන්. හයිසියන් කාණ්ඩයේ සමාජිකයන් කිහිප දෙනෙකු දැනටමත් තාරකා විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබෙනවා. රතු වාමනයක වටා කක්ෂගතව සිටින K2-18b යන ග්‍රහලෝකය එවැන්නකට උදාහරණයක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙනවා. K2-18b පෘථිවියට වඩා 8 ගුණයක් ස්කන්ධයකින් නෙබි විශාල ග්‍රහලෝකයක් වෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටා තිබෙනවා. ජලය ද්‍රව අවස්ථාවේ පවත්වා ගැනීමට සුදුසු උෂ්ණත්වයක් සහ පීඩනයක් හැරුණුකොට ජීවය සඳහා තවත් බොහෝ කාරණා ග්‍රහලෝකවලට තියෙන්න ඕන. ප්‍රමාණවත් ශක්ති ප්‍රභවයක්, සුදුසු කාබනික තැනුම් මේකක, පෝෂක පදාර්ථ ප්‍රතිචක්‍රීකරණය වීමේ යාන්ත්‍රණය ඒ අතරින් ප්‍රධානයි. මේ සාධක සියල්ල සපුරා තිබුණත් ජීවයක් ඇති නොවුණු ග්‍රහලෝක විශ්වයේ තිබෙන්න පුළුවන්. සියලු පහසුකම් ඇති එහෙත් මිනිසුන් පදිච්චි නොවුණු නිවසකට එම ග්‍රහලෝක සමාන කරන්න පුළුවන්. ග්‍රහලෝකයක් එවැනි තත්වයට පත්විය හැකි උපකල්පිත අවස්ථා 4ක් තාරකා විද්‍යාවේදී අපට හමු වෙනවා. පළවෙනි එක, වාසය සඳහා හිතකර තත්වයක් ඇතත් ජීවය ආරම්භ වීම සඳහා තවමත් තරුණ වැඩි ග්‍රහලෝක. 2. ජීවයක් ආරම්භ වීමට සුදුසු තත්ත්වවල අසාමාන්‍ය සංයෝජනයක් අවශ්‍ය වන අවස්ථාවලදී ඒවා එකට එකතු කිරීමට ග්‍රහලෝක අසමත් නම් හිතකර පරිසරයක් හමුවේ පවා එවැනි ග්‍රහලෝකවල ජීවය හටගන්නේ නැහැ. 3. ජීවය ඇතිවීම සඳහා නියත පාරිසරික විවිධත්වයක් හෝ නිශ්චිත පරිසරයක් තිබිය යුතුයයි මොහොතකට උපකල්පනය කරමු. නමුත් ආරම්භයේදීම එම අවශ්‍යතාව සම්පූර්ණ කළේ නැති ග්‍රහලෝකත් ජීවයෙන් තොර වෙන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ. ජීවයේ ආරම්භය සඳහා ගොඩබිම පදනම් වූ ගිනිකඳු සහිත භූතාපජ පරිසරයක් අවශ්‍ය නම් මුළුමනින්ම සාගරයකින් වැසී ඇති ග්‍රහලෝකයක් තුලින් ජීවයේ සම්භවය බලාපොරොත්තු වෙන්න බෑ. එවැනි ග්‍රහලෝකයක වර්තමාන තත්වය හිතකර වුණත් ජීවය බිහිවීමට අවශ්‍ය ආරම්භය ලබා නොගත් නිසා ජීවයෙන් තොර වෙන්න පුළුවන්. ඒත් පිටතින් පැමිණෙන ජීවයක් සඳහා එම ග්‍රහලෝක සහාය දක්වන්න හැකියාව තිබෙනවා. 4. අස්ථායී පාරිසරික සාධක ඇති ග්‍රහලෝකයක් ගැන සිතමු. එම ග්‍රහලෝකයේ ඉතිහාසය තුළ වාසයට සුදුසු තත්ත්ව වරින් වර ඇති වී නැති වී යන්න පුළුවන්. තමාගේ හිතකර තත්ත්වය
ජීවයක් ආරම්භ වීමට තරම් දීර්ඝ කාලයක් පවත්වා ගන්නේ නැති නිසා එවැනි ග්‍රහලෝකත් ජීවයෙන් තොර වෙන්න ඉඩ තියෙනවා. ජීවය නැති ඒත් ජීවයට සුදුසු ග්‍රහලෝක පිළිබඳ සංකල්පය දෙස බලද්දී ජීවය යන්න කොතරම් දුර්ලභ දෙයක්ද කියලා ඔබට වැටහෙනවා ඇති. නික්කු මදුසූදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ උත්සාහය නිසා පිටසක්වල ජීවය හෝ ජීවත්වීමට සුදුසු පිටස්තර ග්‍රහලෝක ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා. ජීවයක් පැවතීමේ දුර්ලභ බව මේ අනාවරණ හමුවේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. ග්‍රහලෝක අතර පෘථුවිය තවමත් අපට ස්වර්ගයක් බඳු වටිනා තැනක් වෙන්නේ අන්න ඒ හින්දායි. මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර TV සබස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ටච් කරන්න.